සුබ දවසක් ඔබ සියලු දෙනාට. නැවත වාරයක් තරුණ කණ්ඩායම ලෙස මේ නාලිකාව තුළින් ඔබ සමග එකතු වීමට දෙවියන් වහන්සේ දුන් කරුණාව නිසා අනෙක වාරයක් ස්තුති කරනවා. ස්වාමින් වහන්සේ මේ අවුරුදු පටන් ගැනීමේදී අපිට පොරොන්දුවක් දුන්නා. එනම් ඒසායා පොතේ 43 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදය ලෙස අපේ ජීවිත තුළ උන්වහන්සේ අලුත් දෙයක් කරනවා කියලා. උන්වහන්සේ මාස 7ක තුල කොපමණ වසංගතය අපිට ආවත් උන්වහන්සේ ඒ දුන් පොරොන්දුව ඉෂ්ට කරනවා කියලා. කවද මේ ප්‍රශ්නේ ඉවරයි කියලා මට නම් තේරෙන්නේ නැහැ. මේ ලෝකේ කවුරු හරි දෙවි කෙනෙක් ඉන්නවා නම් ඇත්තටම මට මේ මොහොතේ පිළිට වෙන්න. මොකද තවත් තරහා ගන්න බෑ මට. මේසවන්නා බරසුලන්නා සියල්ල නිමා වෙතට එන්න. ඒ ඔබමද මම යේසුස්. උඹේ බර සියල්ලම අපිට වඩවල්. මම ඔබට සහනය දෙමි. මම දැන් නිදහස්. අපි දැන් සෑවම ජේසුස් වහන්සේ තුළ නිදහස් පුද්ගලයෝ. ආමෙන්. ආමෙන්. අපි මේ කාලේ බාර කරලා අපි උන්වහන්සේගේ දෑතර මේ කාලේ බාර කරමින් අපි ආඥා කරමු. අහසත් පොළොවත් මම පාලනය කරන්නා වූ සර්ව බලධාරී ජීවමාන දේ පියාණනි, වහන්සේගේ දෑතර බාර කරන මේ වෙලාව පියාණනි, තරුණ කරක් වශයෙන් වහන්සේ තුල නිදහස් ජීවිතයක් අපට දුන් නිසා අනිකවාරයක් ස්තුති කරනවා පියාණනි. පියාණනි වහන්සේ ස්වාමිනී මේ වහන්සේගේ নমස්කාර කාලයේ පියාණන් වහන්සේගේ දෑතර ඔසවනවා. පියාණනි වහන්සේගේ ගින්න ස්වාමිනී අප මැද ඇවිලුම යනවා පියාණනි. ස්වාමිනී අපගේ දිව්‍ය වචන වහන්සේගේ දෑතර බාර කරනවා පියාණනි. ඔබ වහන්සේ ස්වාමිනී මේ වචනය තුලින් පියාණනි මේ ලෝකයේ සිටින්නා වූ ස්වාමිනී බාර කරේ තබා සිටින්නා වූ සෑම මිනිසෙක්ගේම බර ස්වාමිනී ඔබ වහන්සේගේ පිටට ගන්න මෙල ඔබ වහන්සේගෙන් ආයි දිනවා පියාණනි. ඔබ වහන්සේම ක්‍රියා කරමින් මඟ පෙන්වනවා වෙනවා. නාසරේ ජේසුස් වහන්සේගේ අතිතුම නාමය. ආමෙන්. හලෙලූයා. හලෙලූයා. අපි දැන් ගීතිකාව ගායනා කරන්න යනවා. ඔබේ ප්‍රේමයට කැප වෙනවා. ඔබේ ප්‍රේමයට කැප වෙනවා. ඔබේ ප්‍රේමයට කැප වෙනවා. කැප වෙනවා. කැප වෙනවා.
නොමියන ප්‍රේමේ ඔබමයි සැමදා නොමියන ප්‍රේමේ ඔබමයි සැමදා කරුණාදය පුදුමයි ඔබගේ මාවන්නාද මේ ගැලවූ නැති වී සිටිමා නැවතත් සෙව්වා මාගේ පෙම්වා දෙවිඳු ශලෝම් මගේ දයාබර සහෝදර සහෝදරීනි මේ අලංකාර දවසක් මම දෙවියන් වහන්සේට අනේක වාරයක් ස්තුති කරනවා උන්වහන්සේම අපිත් සමග මේ දවස්වල බලවත් ලෙස ක්‍රියා කරන නිසා උන්වහන්සේ අපට පොරොන්දු වුණ ලෙස ඒසායා පොතේ 43 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ අලුත් දෙයක් කරනවා. ඒ විතරක් නෙමෙයි ඒකට මූලාශ්‍රය දෙවියන් වහන්සේමයි. අපි හැමෝම කැමති සාර්ථක වෙන්න. අපි කවදාක්වත් සාර්ථක නොවෙන්න සැලසුම් කරන්නේ නැහැ. අපේ රැකියා ස්ථානේ, විවාහේ, සම්බන්ධතාවල දරුවන් උස්මහත් කරන එක, එහෙමත් නැත්නම් සේවය, මේ හැම අංශෙන්ම අපි කැමති සාර්ථක වෙන්න. මක්නිසාද ස්වාමින් වහන්සේ අපිව මවනකොට, උන්වහන්සේ මේ ලෝකේ මවනකොට මැව්වේ එවැනි ආකල්පයක් එක්ක. ඒ නිසා තමයි උන්වහන්සේ ප්‍රකාශ කරේ මැවිල්ලට වැඩි වී බෝ වී පොළව පූර්ණ කරන්න කියලා. නමුත් අදවෙනි තත්ත්වවල වල අපිට සාර්ථක වෙන්න පුළුවන්ද? අපි යන ස්ථානේ බියයි, කනස්සල්ලයි, ප්‍රශ්නයයි. අපි කරන රැකියාවන් අපි තතින් අල්ලගෙන කොයි මොහොතේ මොකක් වෙයිද කියලා මේ ලෝකෙ දෙස බලාගෙන යන්නේ. අපි කොපමණ ප්‍රවේශම් වුණත් ස්ථීරව කියන්න බෑ අපි 100%
සාර්ථක වෙනවා කියලා. නමුත් අද උදෑසන ඔබ අන්තිම දක්වා රැඳී සිටින්න ලෑස්ති නම් ඔබට සාර්ථක වෙන්න, ඵල දරන්න, ආශිර්වාදලත් වෙන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේම රහස එළිදරව් කරන්න යනවා. ඒ නිසා ඔබ වටේ තිබෙන හැම දෙයක්ම අයින් කළා සම්පූර්ණ අවධානය මේ වචනෙට ඔබ යොමු කරන්න ලෑස්ති නම් දෙවියන් වහන්සේම ඔබගේ ආත්මික ඇස් විවෘත කරලා ඔබට සත්‍ය අද උදෑසන එළිදරව් කරන්න ලෑස්ති. යොහන් පොතේ 15 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේම බලවත් ප්‍රකාශයක් කරා. ඒ තමයි මිදි වැලය මමය, නුඹලා අතුය. යමෙක් මා තුලෙහි පැවතෙන්නෝද මා ඔහු තුලෙහි පවතිමීද ඒ තැනැත්තෝ බොහෝ ඵල දරයි. මක්නිසාද මාගෙන් වෙන්ව කිසිවක් කරන්ට නුඹලාට බැරිය. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ වචනෙන් ලොකු රහසක් එළිදරව් කරනවා. පළමු කොට උන්වහන්සේ ප්‍රකාශ කරන දේ මෙයයි. මිදි වැල මමය. අපි ඕනෑම ගසක් ගත්තොත් අපිට දකින්න පුළුවන් ඒ අතුත් මුළුත් අතරේ තිබෙන පුරුක තමයි කඳ. නැත්නම් මිදි ගහට ඒක වැල වෙනවා. ඒ වැල තුලින් තමයි ඒ අතු වලට පෝෂණය එන්නේ. පෝෂණය ආවම තමයි ඒ අතු ඵල දරන්නේ. ඉතින් අර අත්ත මිදි වැලෙහි ස්ථිරව තිබෙනකම් ඒක ජීවත් වේ. අද උදෑසන යේසුස් වහන්සේ කියන්නේ ජීවනයේ මූලාශ්‍රය නම් උන්වහන්සේ කියලා. ඕනෑම අත්තකට මුලට සම්බන්ධ වෙන්න වෙන විදිහක් නැහැ. දෙවනුව මෙතන අපි දකින දේ තමයි යේසුස් වහන්සේම ප්‍රකාශ කරනවා නුඹලා අතුය. දැන් ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, මෙතන යේසුස් වහන්සේ නුඹලා අතුය කියලා ප්‍රකාශ කරන්නේ යේසුස් වහන්සේ තුල විශ්වාසය තබපු හැම කෙනෙකුට. නමුත් හැම අත්තක්ම ඵල දරන්නේ නැහැ. එහෙනම් ඵල දරන අතු අතරෙත් ඵල නොදරන අතු අතරෙත් තිබෙන වෙනස කුමක්ද? යේසුස් වහන්සේ මේකට උත්තරේ දුන්නා. උන්වහන්සේ ප්‍රකාශ කරා යමෙක්, ඒ කියන්නේ පාර්ශවයක් උන්වහන්සේ තුල පැවැත්වෙන්න ලෑස්ති නම් ඒ අතු ඵල දරනවා කියලා. මේ කැඳවීම හැමෝටම තිබුණට හැමෝම තමන්ගේ ජීවිතේ ඵල දරන්නේ නැහැ. සමහරක් අතු ඒ වැලේ තිබුණට ඒ වැල මැරෙනකම් කිසිම ඵලයක් දරන්නේ නැහැ. දේවදරුවනේ, අපි මේ වචනේ දෙස බලනකොට ඒ ඵලවලට අපේ ජීවිතේ ප්‍රතිඵල අපිට සසඳන්න පුළුවන්. අපේ විවාහේ ඵලයක්, අපේ පවුල නැත්නම් පවුල් ජීවිතේ ඵලයක්, රැකියාව ඵලයක්, සේවය ඵලයක්, අපි අන් අයට කරන උපකාරය ඵලයක්. මේ හැම ඵලයක්ම රස වෙන්න, මේ හැම ඵලයක්ම තවත් බීජ නිපදවන්න අනිවාර්යෙන් අර වැලට සම්බන්ධ වෙන්න අවශ්‍යයි. සම්බන්ධ වීම විතරක් මදි. ඒ තුල පැවැත්වෙන්නත් අවශ්‍යයි. දේවදරුවනේ, අපි ඵල දරන, ඒ කියන්නේ අපේ පෞල් ජීවිතයේද, අපි කරන ව්‍යාපාරයේද, රැකියාවලද, සම්බන්ධතාවලද, සේවයද, මේ හැම දෙයක් තුලින්ම
අපි රසවත් ඵල දරන්න නම් අපි උන්වහන්සේත් එක්ක සම්බන්ධ වෙන එක මදි. අපි උන්වහන්සේ තුල රැඳෙන්න අවශ්‍යයි. මක්නිසාද යේසුස් වහන්සේම කිව්වා එවැනි කෙනෙක් අනිවාර්යෙන් රසවත් ඵල උපදවනවා කියලා. ඒ කියන්නේ අපේ පිටස්තර ප්‍රතිඵල වෙනස් වෙන්න නම් අපේ මූලාශ්‍රයත් එක්ක තිබෙන සම්බන්ධතාවය ශක්තිමත් වෙන්න අවශ්‍යයි. අද බොහෝ දෙනෙක් කනස්සල්ලට වෙහෙස මහන්සියට පත් වෙලා තිබෙන්නේ ඒ මූලාශ්‍රයත් එක්ක තිබෙන සම්බන්ධතාවය ශක්තිමත් නැති නිසා. ඕනෙම ගසක් ඒකේ ඵලයෙන් තමයි මිනිස්සු හඳුන්වන්නේ. අඹ ගහ, පොල් ගහ, මිදි වැල. ඒ වගේම ඒ ඵල රසවත් වෙන්න නම්, සුන්දර වෙන්න නම් අනිවාර්යෙන් ඒ අතු මුල් එක සම්බන්ධ වෙන්න අවශ්‍යයි. දයාබර සහෝදර සහෝදරිය, අද බොහෝ දෙනෙක් පිටස්තරව තිබෙන ඒ ඵල, ඒ කියන්නේ ඒගොල්ලන්ගේ පෞල් ජීවිතයේ තිබෙන ප්‍රශ්න, රැකියා ප්‍රශ්න, සේවයේ ප්‍රශ්න, මේ හැම දෙයක්ම ඒගොල්ලන්ගේ ශක්තියෙන් විසඳන්න බලනවා. නමුත් ඒ ඵල සාර්ථක නැති වෙන්නේ ඒ පිටස්තර තිබෙන වාතාවරණය නිසා නෙමෙයි, ඇතුළාන්තෙන් පෝෂණයක් ලැබෙන්නේ නැති නිසා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේම ප්‍රකාශ කරා, මක්නිසාද මාගෙන් වෙන්ව කිසිවක් කරන්ට නුඹලාට බැරිව. අද අපි පිටස්තර තියෙන ප්‍රශ්න වලට උත්තර හොයනවා. නමුත් ඒකේ මූලික ප්‍රශ්නේ නම් දෙවියන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධයයි. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, දෙවියන් වහන්සේ මවපු පළවෙනි මිනිසයා තමයි ආදම්. ආදම්ට ඉතා ලස්සන ජීවිතයක් තිබුණා. එයාට සතුට, සාමය, ප්‍රීතිය, එයාට අවශ්‍ය හැම දෙයක්ම ඒ උයනේ තිබුණා. දෙවියන් වහන්සේ එයාට ලස්සන බිරිඳකුත් දුන්නා. නමුත් එයා දෙවියන් වහන්සේට අකීකරු වෙලා උන්වහන්සේගේ වචනයට විරුද්ධව ක්‍රියා කරපු ශනිකෙන් එයාට ඒ ලැබිච්ච හැම ආශිර්වාදයක්ම එයා විහිම්ම නැති කරගත්තා. එයාගේ පවුලේ ප්‍රශ්නෙින්ද පටන් ගත්තා. දෙවියන් වහන්සේ එයාගෙන් ප්‍රශ්න කෙරුවම ඇයි මෙවැනි දෙයක් කරේ කියලා එයා ඒවට දොස් පවරන්න පටන් ගත්තා. ඒගොල්ලන්ගේ දරුවෝ බිහි වුණාම ඒ දරුවෝ එකිනෙකව ඊර්ෂ්‍යා කරන්න පටන් ගත්තා. ඉන්පසුව කායින් ආබෙල්ව මැරුවා. ආදම් කොපමණ මහන්සි වුණා, එයාගේ ජීවිතේ සාර්ථකත්වයක් තිබුණේ නැහැ. මක්නිසාද එයායි දෙවියන් වහන්සේ අතර තිබුණ සම්බන්ධතාවය කැඩුනේ මොහොතේ. එයාගේ හැම සේවයක්ම, එයාගේ හැම ප්‍රතිඵලයක්ම නිෂ්ඵල වෙන්න පටන් ගත්තා. ඉන්පසුව හැම දෙයක්ම කනස්සල්ලක් වුණා. හැම දෙයක්ම කරදරයක් වුණා. ජීවිතේ එපා වෙන තත්වෙට මනුෂ්‍ය වංශෙම පත් වුණා. නමුත් ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකෙට ආවේ දෙවියන් වහන්සේ මනුෂ්‍යයන් අතර තිබෙන ඒ සම්බන්ධතාවය නැවතත් ගොඩනගන්නයි. අපි උන්වහන්සේ තුල ස්ථීරව රැඳෙන්න අවශ්‍යයි. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, හැම සම්බන්ධතාවයක්ම ගින්න තුලින් යනවා. අමාරුකම් තුලින් යනවා. වේදනා තුලින් යනවා. අපේ දෙවියන් වහන්සේත් අතර තිබෙන සම්බන්ධතාවෙත් අපි ඒකට මුහුණ දෙනවා. නමුත් අපි සාර්ථක වෙන්න නම් අපේ ප්‍රතිඵලවල ප්‍රශ්නාවම අපි දෙවියන් වහන්සේව ඈත් කරන්න හොඳ නැහැ. මක්නිසාද උන්වහන්සේගෙන් ඈත් වුණාම අපි මැරෙයි. අපිට ප්‍රශ්න ගැටලු එන්න අපි තවත් උන්වහන්සේට ලං වෙන්න අවශ්‍යයි.
තවත් උන්වහන්සේව සොයන්න අවශ්‍යයි. නැත්තම් අපිට මේ ගමන යන්න බෑ. අපි හැමතිස්සෙම අපේ ශක්තිය විවිධ දේවල් කරන්න උපදවනවා. ස්ත්‍රියක් ගත්තොත් එයා මාවක්, රැකියා ස්ථානයක සේවකයෙක්, ඒ වගේම දෙවියන් වහන්සේගේ සේවයේ මෙහෙකරුවෙක්. තමන්ගේ පුරුෂයාට බිරිඳක්, තමන් වටේ ඉන්න අයට යාළුවෙක්. මේ හැම අංශයක්ම ඒ කෙනාගේ ශක්තිය බලාපොරොත්තු වෙනවා. නමුත් එයාට ඒ ශක්තිය ලැබෙන්නේ නැත්තම් කොහෙන් හරි එයාට හොඳ ප්‍රතිඵල ලබා ගන්නට බෑ මේ හැම අංශයෙන්ම. අද බොහෝ දෙනෙක් ජීවත් වෙන්නේ ණයට ගත්තා වූ බලයෙන්. ඒ නිසා තමයි අද කීප දෙනෙක්ම ලෙඩ වෙලා තියෙන්නේ. වෙහෙස මහන්සි වෙලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ දවසට කලින් ඒගොල්ලෝ මැරෙන්නේ බොහෝ දුරට ඒ ශක්තියේ අඩුකම නිසා. කිසිම දෙයකට මුහුණ දෙන්න බෑ. ඔබගේ ගෘහයේ වොෂින් මැෂින් එකක් තියෙනවද? නැත්තම් රයිස් කුකරයක් තියෙනවද? ඒ රයිස් කුකරේ කිලෝ 3ක් උයන්න පුළුවන් නම් ඒකේ ඔබ කිලෝ 10ක් කිව්වොත් මොකක්ද වෙන්නේ? අද බොහෝ දෙනෙක් එවැනි ජීවිත ගත කරනවා. ඒගොල්ලන්ගේ සීමාවන් ඒගොල්ලෝ හරියට හඳුනා ගන්නේ නැති නිසා ෂෙනිකෙන් වෙහෙසටපත් වෙනවා. ඒ නිසා තමයි යේසුස් වහන්සේම ප්‍රකාශ කරේ ප්‍රේමවත් සහෝදර සහෝදරිය. උන්වහන්සේ මිදිවැල කියලා. අපිට අවශ්‍ය පෝෂණය උන්වහන්සේම අපිට දෙනවා. උන්වහන්සේ අපේ ජීවිතේ නැත්තම් අපිට සාර්ථක වෙන්න බෑ. අපේ ගනුත් අපේ දෙනුත් අතරේ සමබරතාවයක් අවශ්‍යයි. ඒ සමබරතාවය අපිට නැති වුණාම තමයි අපි ඉක්මනටම වෙහෙස මහන්සි වෙන්නේ. මිනිස්යන් හැටියට අපි විවිධ දේවල් වලට මුහුණ දුන්නාම ක්ලාන්ත වෙනවා. නමුත් දාවිද් ගීතවලිය 61 ප්‍රකාශ කරන ලෙස අපිට වඩා උසස් පර්වතයක් තිබෙනවා. ඒ තමයි යේසුස් වහන්සේ. ධර්මිෂ්ඨයට සැඟවෙන්න ස්ථානයක් තිබෙනවා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය. අපි දෙවියන් වහන්සේගෙන් ඈත් වෙන එක නෙමෙයි උත්තරේ. පසුබට වෙන එක නෙමෙයි උත්තරේ. උන්වහන්සේව ප්‍රතික්ෂේප කරන එක නෙමෙයි උත්තරේ. උන්වහන්සේ ගාවට දුවන එකයි උත්තරේ. ඔබද ක්ලාන්ත වෙලාද? ඔබගේ පෞල් ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, රැකියා ප්‍රශ්න, වටපිටාවේ ඔබ විවිධ දේවල් වලට මුහුණ දුන්නම ඔබේ ජීවිතේ එපා වෙන තත්වයක ඔබ ඉන්නවද? අද උදෑසන ඔබව මවපු යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ හස්තෙටම දුවන්න. උන්වහන්සේත් සමග හොඳ සම්බන්ධතාවයක් ගොඩනගන්න. උන්වහන්සේ අද උදෑසන අපිට ප්‍රකාශ කරන්නේ මම මිදිවැලය. දයාබර සහෝදර සහෝදරිය, ඔබට මතකද මෝසස් එදා දෙවියන් වහන්සේට මෝසස්ව හම්බුණා. ස්වාමින් වහන්සේ මෝසස්ව කැඳෙව්වම ඊශ්‍රායල් ජනතාව ගිහිල්ලා ඒ වහල්කමින් නිදහස් කරන්න නැත්නම් ගලවන්න උපකාර කරන්න කියලා මෝසස් දෙවියන් වහන්සේගෙන් අහපු ප්‍රශ්නේ මෙයයි. දෙවියන් වහන්සේ, ඔබගේ නම කුමක්ද? මම ඔබව කොහොමද මේ මිනිස්සුන්ට හඳුන්වන්න අවශ්‍ය? ඒ මොහොතේ දෙවියන් වහන්සේ ප්‍රකාශ කරපු දේ මෙයයි. මමය. දේව දරුවනේ, දෙවියන් වහන්සේ කියන්නේ අපේ සිත් සිතුවිලි වලට වඩා විශාල කෙනෙක්. උන්වහන්සේ පටන් ගැනීමට කලින් හිටපු කෙනෙක්. වෙලාවත් කොටු වෙච්ච නැති කෙනෙක්. අපිට විවිධ අවශ්‍යතාවයන් තියෙනවා. සමහරක් විට ඔබට සුවය අවශ්‍ය ඇති. අනිත් සමහරන්ට ආර්ථික ප්‍රශ්නෙන් නිදහස බලාපොරොත්තු වෙනවා ඇති. අනිත් සමහරු රැකියාවන් හොයනවා ඇති. සමහරක් අය ඒගොල්ලන්ගේ විවාහේ ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙනවා ඇති. මේ හැම ප්‍රශ්නයකටම උත්තරේ දෙවියන් වහන්සේ ගාව තියෙනවා. මක්නිසාද අපේ දෙවියන් වහන්සේ
සුවය දෙන කෙනෙක් විතරක් නෙමෙයි. ආරක්ෂා කරන කෙනෙක් විතරක් නෙමෙයි. අපිට සපයන එඬේරා විතරක් නෙමෙයි. උන්වහන්සේ අපේ අවශ්‍යතාවයන් සපුරන කෙනා. උන්වහන්සේට පමණයි අපිව සම්පූර්ණ කරන්න පුළුවන්. මමය කියන්නේ උන්වහන්සේට එක නාමයක් දීලා බෑ. මක්නිසාද ඒ නාමේ මදිකමක් තිබෙනවා. අපි යේසුස් වහන්සේ සුව කරන දෙවියන් වහන්සේ විතරක් කියලා කිව්වොත් අපි උන්වහන්සේට යන්න පුළුවන් සුවය ගන්න විතරයි. නමුත් දෙවියන් වහන්සේ කිව්වා මමය කියලා. ඒ කියන්නේ ඔබගේ අවශ්‍යතාවේ කුමක් වුණත් දෙවියන් වහන්සේම ඔබට සෑහේ. අද උන්වහන්සේම ඔබට සෑහේ. ඒ දවස්වල අපි මස් ගන්න එක කඩේකට යනවා. එළවලු ගන්න තව එක කඩේකට යනවා. පළතුරු ගන්න තව කඩේකට යනවා. නමුත් අද සුපර් මාකට් තියෙනවා. ඒ සුපර් මාකට් එකට ගියාම අපිට අවශ්‍ය හැම භාණ්ඩයක්ම ඒ සුපර් මාකට් එකේ තියෙනවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, අද යේසුස් වහන්සේත් එහෙමයි. උන්වහන්සේව එක දෙයකට සීමා කරන්න බෑ. උන්වහන්සේ අසීමිතයි. ඔබගේ අවශ්‍යතාවයන් උන්වහන්සේට සපුරන්න පුළුවන්. අද ඔබගේ ප්‍රතිඵල අසාර්ථක නම් ඒකට ඔබ උත්තර හොයන්න යන්න එපා. ඔබ මූලාශ්‍රයත් එක්ක සම්බන්ධ වෙන්න. උන්වහන්සේත් එක්ක දැඩි සම්බන්ධතාවයක් ගොඩනගන්න. එතකොට දෙවියන් වහන්සේ ඔබව හරිගස්සනකොට, ඔබව කපනකොට, ඔබව කොටනකොට රිදෙන්න පුළුවන්. නමුත් ඒ තුලිනුත් ඔබ විශිෂ්ට ඵලදරන ගසක් වෙන්න යනවා. අපි මැද පෙරදිග රටවල් වල දකින ගහක් තමයි රටෙන්දි ගහ. ඒ රටෙන්දි ගහේ විශිෂ්ටත්වය මෙයයි. ඒ ගහ ඵලදරන්නේ අවුව වැඩියෙන්ම තියෙන කාලේ. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, යේසුස් වහන්සේත් එක්ක ඔබ සම්බන්ධ වුණාන් පස්සේ කොච්චර අවුව, වැස්ස, අමාරු කාලවල් ආවත් ඔබ ස්ථීරව උන්වහන්සේ තුල රැඳෙනවා නම්, උන්වහන්සේ තුල පැවැත්වෙනවා නම් අනිවාර්යෙන් ඔබ ඵල දරනවා. මොන වගේ කාල ගුණයක් තිබුණත් මක්නිසාද ඔබගේ බලය, ඔබගේ ශක්තිය ලැබෙන්නේ උන්වහන්සේ තුලයි. අද උදෑසන මොකද ශුද්ධාත්මන වහන්සේ අපිට කියා දෙන්නේ? අපි සාර්ථකව අපේ පෞල් ජීවිතේ, අපේ රැකියා ස්ථානයේ, අපි කරන ව්‍යාපාරේ, සේවයේ උසස් ස්ථානෙට මෙන්න නම් අපි දෙවියන් වහන්සේත් එක්ක තිබෙන සම්බන්ධතාවය කරුණු කොටගෙන තමයි ඒ දේවල් සාර්ථක වෙන්නේ කියන එකයි. ඔබ හැමෝගෙම අතේ ෆෝන් එකක් තියෙනවා. මේ ෆෝන් එක දවස්පත අපි charge කරුවේ නැත්තම් මොකද්ද වෙන්නේ? අනිවාර්යෙන් ඒ ෆෝන් එක සම්පූර්ණයෙන්ම පාවිච්චි කරන්න බැරි තත්වයකට එනවා. අද උදෑසන ස්වාමීන් වහන්සේ ඔබට කියන දේ මෙයයි. උන්වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවයේ ශක්තිමත් කරගන්න. ඒක තමයි ඔබගේ ජීවිතයේ වැදගත්ම කොටස. අනිත් හැමදේම චුට්ටෙන් චුට්ට හරියයි. අවුරුදු කීපයකට කලින් මගේ ජීවිතෙත් පැටලිච්ච නූල් බෝලයක් වගේ තිබුණේ. මං කරපු කියපු හැම දෙයක්ම අසාර්ථක වුණා. මගේ පෞල් ජීවිතේ ඒ පැත්තෙන් අසාර්ථක වෙලා තිබුණා. මට රැකියාවක් තිබුණේ නැහැ. මගේ ආර්ථිකේ අන්තිමටම වැටිලා තිබුණේ. මගේ ජීවිතේ හැම දෙයක්ම නැති වුණු ඒ මොහොතේ මට යේසුස් වහන්සේව හම්බුණා. උන්වහන්සේ මගේ මූලාශ්‍රය වුණා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, අද ඔබගේ ප්‍රශ්න වලට උත්තර හොයන එක නතර කරලා උන්වහන්සේත් එක්ක තිබෙන සම්බන්ධතාවය බලවත් ලෙස ගොඩනගන්න. එතකොට මොන වගේ වාතාවරණයක් ඔබ වටේ තිබුණත් ඔබට සාර්ථක වෙන්න පුළුවන්. මක්නිසාද ඔබව බලවත් කරන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. උන්වහන්සේත් එක්ක තිබෙන සම්බන්ධතාවයේ ඒ අර්ථ තවත් ශක්තිමත් කරගත්තම ඊබේම රසවත්, ගුණවත්,
ලස්සන ඵල අද උන්වහන්සේටම ප්‍රමුඛත්වය දෙන්න. ඒ සම්බන්ධය ගොඩ නගන්න වෙහෙස මහන්සි වෙන්න. ඒ අත ලබා ගන්න යනවා. ඔබගේ පෞල් ජීවිතේ රැකියාව ඔබ කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙන්න නම් යේසුස් වහන්සේව මූලාශ්‍රය කරගෙන උන්වහන්සේත් එක්ක තිබෙන සම්බන්ධතාවට ප්‍රමුඛත්වය දෙන්න. ඔබට යේසු පිහිටයි. Shalom.